අද දවසේ අපි ආරම්භ කරන්නේ නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ තත්ත්ව කියන කොටස. අලුත් පාඩම. Theory of production and market structures කියන කොටස. මට මේ පාඩම පටන් ගන්න පුතේ ලොකු අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තමයි මොකක්ද? මේ පාඩම සංකීර්ණයි පුතේ. ප්‍රස්තාරාදීන තියෙනවා නේද? සංකීර්ණ පාඩමක්. මට විකල්පයක් තියෙනවා. මොකක්ද විකල්පේ? මේ පාඩම අතෑරලා ගිහින් ඉස්සරහා තියෙන ওই සරල පාඩමක් කරන්න. ওই සංවර්ධනය වගේ ඊටාම සරල පාඩමක් කරන්න පුළුවන්. සංවර්ධනය වර්ධනය කියන්නේ තාම සරල පාඩමක්. ඒ වගේ සරල පාඩමක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ අපි එහෙම අතෑරලා යන එක හරියද? නේද? right. එහෙම ඉස්සරහා තියෙන සරල දේ තියා තෝරගෙන කරාම පුතේ මේක අවුල් යන එක වෙන්නේ. තේරුණාද? මේ විෂය නිර්දේශය අවුල් වෙන එක වෙන්නේ. අපි අර හරකව කනවා වගේ මේ උඩින් කාගෙන ගියොත් මේක අවුල් වෙනවා. එහෙම අවුල් වුණාම වෙන හානිය ඔක්කොට වඩා වැඩි. අනිත් එක පුතේ එහෙම කරන්නත් අමාරුයි. මේ ආර්ථික විද්‍යාවේ පාඩම් ටික දම්වැලක පුරුක් වගේ ඇමිනිලා තියෙන්නේ. අපි අර එහෙම පුරුකක් කරන්නත් බෑ. එහෙම කරොත් පුතේ අපේ අපේක්ෂිත අරමුණට යන්න බෑ. අපේ අරමුණ විශ්වවිද්‍යාලය නේ. ඒකට යන්න බෑ. ඒ නිසා පුතේ කොච්චර අමාරු වුණත් මම මේ පාඩම කරනවා. හරිද? පුතාගෙන් ඉල්ලීමක් තියෙන මෙන්න මේ කතාව. මම හැම දවසකම පාඩම කරලා ඉවරුණාට පස්සේ පුතාට ප්‍රශ්න තියෙන තැන් අහන්න විනාඩි 10ක් 15ක් දෙන්න. 10 15 නේ මොන තරම් වෙලාව දෙන්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. වෙනද වගේ පාඩම ඉවරුණාම ටක් ගාලා ලොග් අවුට් වෙලා යන්න එපා. එහෙම්ම නවතින්න. පාඩම ඉවරාට පස්සේ නවතින්න. නැවතිලා නොතේරුම් තැන් මගේ අහන්න. තේරුණාද? අනේ නම් විශේෂ අපි අමාරු පාඩම හින්දා පුතාට chance එකක් දෙන්න. මොකක්ද chance එක? මේ පාඩම අමාරුයිනේ. අමාරුයි. එහෙනම් කරන්න ඕන මොකක්ද? දරුවට නොතේරෙන තැන් කියලා දෙන්න. මම පාඩම කරලා ඉවරනාන් පස්සේ පුතා යන්න එපා, ලොග් අවුට් වෙන්න එපා. කොහොම ඉඳලා විනාඩි 15ක් මගේ ප්‍රශ්න අහන්න. තේරුම් නැති දෙයක් අහලා දැනගන්න. අනිත් එක තමයි පුතේ මේ උගන්වන හැමදේම ඔබට YouTube එකට දාන්න. එහෙම ගුරුවරයෙක් ලංකාවේ ඉන්නවද කියලා හොයාගන්න කොහොම උගන්වන හැමදේම YouTube එකට දාලා බලන්න දෙන ගුරුවරයෙක් මාතර දිස්ත්‍රික්කේ ඉන්නවද කියලා හොයන්නද? හරිද? right. පුතේ ඒ පාසුකම් දෙකම ඔබට තියෙනවා. හරිද? right. එහෙනම් අපි මේ අමාරු පාඩම පටන් ගමු. නිෂ්පාදන පිරිවැය හා වෙළඳපොළ තත්ත්ව. තව එකක්. ලබන සිකුරාදා ඔබට පැය 4ක් කරනවනේ සිකුරාදා. ඒකෙන් දෙකක් අරගෙන බදු සහනාධාර උපරිම මිල අවම මිල එකේ විභාගය තියෙනවා. ලබන සිකුරාදා පැය දෙකක් අරන් බදු සහනාධාර උපරිම මිල අවම මිල කියන එකේ විභාගය තියෙනවා. හරියනම් පුතේ අපි පටන් ගමු. නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ තත්ත්ව. හරි. පුතේ නිෂ්පාදනය කියන්නේ මොකක්ද? නිෂ්පාදනය production. නිෂ්පාදනය කියන්නේ මොකක්ද? පුතේ නිෂ්පාදනය කියන්නේ මෙන්න මේකයි. හරිද? right. අපි ගියොත් කර්මාන්ත ශාලාවකට පුතේ මෙන්න තියෙන මොකක්ද? මොකක්ද? යෙදවුම් තියෙන. කර්මාන්ත ශාලාව මොනවද තියෙන්නේ? යෙදවුම් තියෙන. ඒ වගේම මේ යෙදවුම් තියෙනවා. ඒ වගේම පුතේ මේ කර්මාන්ත ශාලාව ඇතුලේ තියෙනවා පරිවර්තන ක්‍රියාව.
පරිවර්තන ක්‍රියාවලියක් තියෙනවා. යෙදවුම් තියෙනවා. පරිවර්තන ක්‍රියාවලියක් තියෙනවා. මේ පරිවර්තන ක්‍රියාවලියෙන් පස්සේ බිහි වෙනවා පුතේ මොකක්ද? නිමු. නිමු. පුතේ මොනවද යෙදවුම්? අපි දන්නවා ආර්ථික විද්‍යාවේ හැටියට නම් අපි යෙදවුම් හතරයි. මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. හරිද? පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? මේ කර්මාන්ත ශාලාව ඇතුලේ සිදුවන ක්‍රියාවලිය. දැන් බේකරේක නම් පිටි අනනෝ කුලි කරනෝ අච්චුවට දානවා පොරුවට දානවා කිචන් එකකින් ඇදලා ගන්නවා නේද? තේ කර්මාන්ත ශාලාවක නම් අමුතේ දළු ගන්නවා අඹරනවා කුඩු කරනවා වේලනවා වර්ග කරනවා පැකට් කරනවා ඔය ටික. පරිවර්තන ක්‍රියාවලිය. ඒ පරිවර්තන ක්‍රියාවලියෙන් පස්සේ පුතේ බිහි වෙනවා නිමවුම්. නිමවුම් කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා. නිමවුම් කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා බිහි වෙනවා. අවශ්‍යතා වුමනා ඉෂ්ට කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා බිහි වෙනවා. ඒතර නිමවුම විදියට මොකක්ද දෙන්නේ? අවශ්‍යතා වුමනා ඉෂ්ට කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා බිහි වෙනවා. භාණ්ඩ හා සේවා බිහි වෙනවා. පොතේ මෙන්න මේ සමස්තය ගත්තම අපි ඔකට කියනවා නිෂ්පාදනය. නිෂ්පාදනය. ඔය ආදී තුනම ගත්තා. ඔය ඔක්කොම ගත්තම අපි ඔකට නමක් කියනකොට මොකද්ද කියන්නේ? නිෂ්පාදනය. right? පටන් ගන්න කලින් පුතේ මෙන්න මේක පොඩ්ඩක් කටුවට දාගන්න. ඔය කටුවට දාගන්න. හොඳයි. අපි පුතේ නිෂ්පාදන පරිවැය ඉගෙන ගන්න කලින් නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න ඕනේ. නිෂ්පාදන පරිවැය කතා කරන්න කලින් නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න ඕනේ. ඔය ප්‍රශ්නයක් දරුවා
මාතෘකාව ලියලා මෙන්න මේක දාගත්ත විතරයි හොඳේ. මාතෘකාව ලියලා මේ සටහන දාලා විතරයි. නිෂ්පාදනය කියන්නේ මොකක්ද? මට කියන්නේ මොකද්ද නිෂ්පාදනය කියන්නේ? මෙන්න මේක. අපි කියනවා මෙන්න මේක. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. එහෙනම් මොකද උදේ කියන්නේ? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. නිෂ්පාදනය. එහෙනම් කර්මාන්තශාලාවක් තුල වෙන්නේ තෝකනේ පුතේ. එහෙනම් නිෂ්පාදනය කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? මෙන්න නිර්වචනය පුතේ. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. එහෙනම් මගේ පුතේ අපි නිර්වචනය කරමුට ගන්න මොකක්ද? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. හරිද? right. ලියමු කැටලින්. යටියමු. කිසියම් වූ තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමි. 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 යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. 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 නිෂ්පාදනය. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. එහෙනම් ආයිකෝ පුතේ මොකක්ද? කිසියම් වූ තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. හරිද? right. දැන් පුතේ අපි ඔන්න ඕක ගැන කතා කළා. මේකේ මේ පිරිවැය හැසිරීම ගැන තමයි අපි කතා කරන්නේ. පිරිවැය කියන්නේ මොකද්ද පුතේ? වියදම නේද? right. මේ පාඩමේ අපි අධ්‍යයනය කරන්නේ මේක. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ පිරිවැය. භාණ්ඩය හදන්න යන වියදම හැසිරෙන්නේ කොහොමද? හරිද? right. අපි කතා කරන්න පටන් ගමු පුතේ මෙතන. අපි ඉස්සෙල්ලම ගමු යෙදවුම් ගැන කතා කරන්න. හරිද? right. ලියන්න පුතේ මාතෘකාව ඊළඟ.
ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. ලස්සන මාතෘකාවක් ලියන්න. මොකක්ද? ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. හොඳයි. පුතේ මේ පාඩමේදී හරිද? යෙදවුම් බෙදනවා කොටස් දෙක. දැන් මම පුතාට මතකයිනේ අපි සාමාන්‍ය බෙදන මොකක්ද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කියලා බෙදනවා. යෙදවුම් බෙදුව හැටි මම මේ පොඩක් කියන්නේ නේද? ස්ථාවර යෙදවුම් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කියලා බෙදනවා. නේද? තව භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, මානව සම්පත් කියලා යෙදවුම් බෙදනවා. අර ව්‍යාපාරාන්තරයේ බෙදන මේ මොකක්ද? M5 man, machine, material, method, market එහෙම කියලා බෙදනවා. නේද? හැබැයි අපි මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමට අදාළව විතරක් පිරිවැය පාඩමට අදාළව විතරක් පුතේ බෙදනවා මේක කොටස් දෙකකට. මොකද්ද කොටස් දෙක? ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. අපිට වාක්‍යයක් ලියාගෙන සාකච්ඡාව පටන් ගමු. හරිද? වාක්‍යයක් ලියාගෙන සාකච්ඡාව පටන් ගමු. ලියන්න. නිෂ්පාදනය සඳහා භාවිත කරන සම්පත් නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් යෙදවුම් ලෙස හැඳින්වේ. නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් යෙදවුම් ලෙස හැඳින්වේ. නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් යෙදවුම් ලෙස හැඳින්වේ. යෙදවුම් ලෙස හැඳින්වේ. නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් යෙදවුම් ලෙස හැඳින්වේ. මේවා ස්ථාවර හා විචල්්‍ය ලෙස ස්ථාවර හා විචල්්‍ය ලෙස ස්ථාවර හා විචල්්‍ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරයි. ස්ථාවර හා විචල්්‍ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරයි. ස්ථාවර හා විචල්්‍ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරයි.
හරිද? ස්ථාවර හා විචල්‍ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරයි. එහෙනම් පුතේ මේ පාඩමේ යෙදවු මේ පාඩමේ කර්මාන්ත ශාලාවක යෙදවු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද පුතේ කොටස් දෙක? ස්ථාවර යෙදවුම සහ විචල්‍ය යෙදවුම. right? අනුමාත්‍රිකාව ලියන්න පුතේ මොකක්ද? ස්ථාවර යෙදවුම. right. ඒ වගේ පුතාගේ මාතෘකාව ලියන ගමන් අහගන්න. පුතේ මේ දවස්වල ඔබේ යාළුවෝ සීක්‍රේම් විභාගය අතාරමින් යනවා. විභාගය අතහැරලා මේක අතහැරලා විවිධ හේතු තියෙන දරුවන් සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා නේද? ආර්ථික ප්‍රශ්න, ෆෝන් එක කැඩිලා නේද? අපි ගන්න ෆෝන් ගඩගඩක් වෙලාවට ඔය පරණ ෆෝන් ටක් ගාලා විනාශ වෙලා යනවා. විවිධ ප්‍රශ්න තියෙනවානේ. ඒ දරුවන්ට කියන්න මේ පණිවිඩය දෙන්න. මොකද පණිවිඩය? ඉකෝන් සම්බන්ධයෙන් නම් කිසි දෙයකට බය වෙන්න එපා. උගන්නපු ටික පිළිවෙලට YouTube එකේ තියෙනවා. ෆෝන් එක කැඩිච්ච කාට කියන්නේ ෆෝන් එක ගනිපු දවසක වැඩේ කොට දාන්න පුළුවන්. හරිද? එයාට කියන්න මෙන්න මේ link ටික මම තරවනවන්නේ WhatsApp group එකට link ටික. ඒ link ටික යාළුවට දීලා කියන්න. ඒක කොහේ එකෙක් වුණත් කමන්නේ. ඒක කොහේ එකෙක් වුණත් කමන්නේ. මගේ පන්තියේ එන එකෙක් නේන එකෙක් කොහේ එකෙක් වුණත් කමක් නැහැ. දීලා කියන්න යාළුවා වැඩේ අතාරින්න එපා. මේ කොරෝනා හැමදාම තියෙන එකක් නෙවෙයි. මේක තා මාසයක් දෙකක් අවුරුද්දක් ගිහිල්ලා මේක නැති වෙලා යනවා. හැබැයි විභාගේ ෆේල් වුණොත් මුළු ජීවිතේටම විඳවන්න වෙනවා. යාළුවට කියන්න යාළුවේ මේක අතාරින්න එපා. මේ වෙලාවේ කොහොම හරි අල්ලගෙන ඉන්න මේක. මෙන්න link ටික මේ ටික පිළිවෙලට බලන්න. නෝට් එක ලියා ගන්න. එච්චරයි. මහා දෙයක්ද මේ ඔන්ලයින් කියලා වෙබ්සයිට් තියෙනවා. යූසර් නේම් පාස්වර්ඩ් එක කෙලියයි. මේ මෙලෝ දෙයක් ඕනේ නැහැ පුතා. පුතාට මම WhatsApp group එකේ link එක දාන පුතා එකෙන් පන්තියට එනවා. ඔක්කොම වීඩියෝ ටික YouTube එකට අප්ලෝඩ් කරනවා හරි සරලයි. යාළුවට කියන්න මේ වීඩියෝ ටික බලපන් මේක අතාරින්න එපා. කොරෝනා හැමදාම නැහැ. කොරෝනා ටික දෙන්න ටික කාලයයි. කොරෝනා ඉවරුණාට පස්සේ අපිට ආයෙත් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකම් මේක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න ඕන. යාළුවා කියලා යාළුවා ධෛර්යමත් කළා. යාළුවා ගන්න නැවත ඉගෙනීමට. ඒක උතේ ලොකු පිනක්. ඔබ කරගන්න ලොකු පිනක්. ඔබටත් අනිවාර්යෙන් මේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න. තව ඉන්න WhatsApp group වල ඔක්කොම share කරලා යාළුවෝ දැනුවත් කරලා යාළුවත් ගොඩ දාගන්න උත්සාහය ගන්න. right. ස්ථාවරයේ දුම් කියන්නේ මෙන්න මේක. නිෂ්පාදන ආයතනයක හරිද? නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම් වලට කියනවා ස්ථාවර යෙදවුම්. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක හරිද? නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම්. අපි කියනවා මොකක්ද කියන්නේ? ස්ථාවර යෙදවුම්. එහෙනම් කියන මොකක්ද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් කරන්නේ නැති යෙදවුම් ස්ථාවර යෙදවුම්. කොහොමද ඔබ දන්නවනේ? ස්ථාවර කියන එකේ තේරුම මොකක්ද? වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඔබ කොහොමද දන්නව? ස්ථාවර කියන වචනේ අර්ථය වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් කර්මාන්ත ශාලාවක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක හදන භාණ්ඩ ඒකක ගානත් එක්ක වෙනස් නොකරන යෙදවුම් වලට කියනවා ස්ථාවර යෙදවුම්. පැහැදිලි? කර්මාන්ත ශාලාවක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. හරිද? right. මොනවද පුතේ කර්මාන්ත ශාලාවක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම් තියෙන්නේ? අපි ගන්න කර්මාන්ත ශාලාවල
අපි දැන් යනවා කර්මාන්ත ශාලාවලට. අපි ඉස්සෙල්ලාම යන සරලම තැනට බේකරි එකට යන්න. බේකරි එකට ගිහින් බලමු. ඔන්න බේකරි එකට ගියා. දැන් පුතාට මතක් වෙනවා පුතාලගේ ගමේ බේකරිය. හරිද? ඔන්න බේකරි එකට යනවා. බේකරි එකට යනවා. බේකරි එකට ගිහිල්ලා පුතේ අපි බලනවා බේකරියේ අයිතිකාරයෙන් අහනවා මෙහෙම. බේකරියේ හදන පාන් ගෙඩි ගානත් එක්ක වෙනස් නොකරන යෙදවුම් මොනවද? අපි ඒවට කිව්ව නම ස්ථාවර යෙදවුම්. බේකරියේ හදන පාන් ගෙඩි ගානත් එක්ක නේද? වෙනස් කරන්නේ නැත්තේ මොන යෙදවුම්ද? බේකරිය අයිතිකාරය කියන මෙහෙම. බේකරිය හදන පාන් ගෙඩි ගානත් එක්ක ගොඩනැගිල්ල වෙනස් වෙන්නේ නේ? ගොඩනැගිල්ල වෙනස් වෙන්නේ. මම පාන් ගෙඩි 100ක් 200ක් 300ක් හැදුවත් ගොඩනැගිල්ල එකයි. ගොඩනැගිල්ල වෙනස් වෙන්නේ. එහෙනම් ස්ථාවරය. මේක ඇතුලේ පාන් ගෙඩි කීයක් හැදුවත් මේ ගොඩනැගිල්ල වෙනස් වෙන්නේ. දෙක මේ ඉඩම පුතේ ඉඩම බලන්න. මෙන්න මේ මිනිස්සයා පර්චේස් 10ක ඉඩමක් තියෙනවා. මේ පර්චේස් 10ක ඉඩමක් තියෙනවා. පාන් ගෙඩි කීයක් හැදුවත් පර්චේස් 10 ඉඩම වෙනස් වෙන්නේ නැහැ. පර්චේස් 10 ඉඩම වෙනස් වෙන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ මේක තියෙනවා යන්ත්‍ර පහක්. අපි පිටි අනන යන්ත්‍රය, අවන් එක නේද? අවන් එක. ඒ වගේ අපේ යන්ත්‍ර පහක් තියෙනවා. බේකරි මුදලාලි කියනවා. මේ යන්ත්‍ර පහක් වෙනස් වෙන්නේ. යන්ත්‍ර පහක් වෙනස් වෙන්නේ. නිපදවන එක සංඛ්‍යාව කීය වුණා? යන්ත්‍ර පහයි. පැහැදිලිද? යන්ත්‍ර පහයි. වෙනස් වෙන්නේ. අන්න පුතේ මේ බලන්න හොඳට. එහෙනම් මෙන්න මේ වගේ නිපදවන ඒකක සංඛ්‍යාව කීයක් වුණත් වෙනස් වෙන්නේ නැති යෙදවුම් වලට කියනවා පුතේ නම ස්ථාවර යෙදවුම්. ආයෙත් පුතේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම් වේ. ආයෙත් නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. හරිද? right. උදාහරණ මොනවද? ගොඩනැගිල්ල, ඉඩම, යන්ත්‍ර. හරිද? right. එහෙනම් ලියමු පුතේ පටන් ගමු වාක්‍යයක්. නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් මාතෘකාව ලියමු පුතේ. දැන් ලියන්න පටන් ගත්තේ. නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක රත් වෙන ගන්න පුතේ අතට. නිෂ්පාදන ආයතනයක රත් වෙන අතට ගන්න. නිෂ්පාදන ආයතනයක
රතු පැනතර ගන්න. නිමවුම් මට්ටමත් සමග නිෂ්පාදන ආයතනයක රතු පැනතර ගන්න. නිමවුම් මට්ටමත් සමග වෙනස් නොවන යෙදවුම් නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග වෙනස් නොවන යෙදවුම් නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග වෙනස් නොවන යෙදවුම් සාමාන්‍ය පෑනෙන් ස්ථාවර යෙදවුම් වේ. වෙනස් නොවන යෙදවුම් ස්ථාවර යෙදවුම් වේ. හරිද? ස්ථාවර යෙදවුම් වේ. හොඳයි. එහෙනම් ආයි කියන ඔබේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග වෙනස් නොවන යෙදවුම් ස්ථාවර යෙදවුම් වේ. මං ගොඩේ පුතේ මේ පාඩම අමාරුයි. එහෙනම් අපි පළවෙනි නිර්වචනේ ඉඳලා හොඳට මතක තියාගෙන යන්න. පාඩම් කරගෙන යන්න. මොකක්ද ස්ථාවර යෙදවුම් කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග වෙනස් නොවන යෙදවුම්. රුලක් කරලා ලියන්න පුතේ. මේවා කෙටි කාලයේදී මේවා කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි බැවින් 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 කෙටි කාලය තුල පමණක් දක්නට ලැබේ. මේවා කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි බැවින් කෙටි කාලය තුල පමණක් දක්නට ලැබේ. 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 ප්‍රතිපයන ආයි කියන පුතේ ආයි කියනවා අහගන්න. මේවා කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි බැවින් කෙටි කාලය තුල පමණක් දක්නට ලැබේ. මේවා කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි බැවින් කෙටි කාලය තුල පමණක් දක්නට ලැබේ. ඒ වාක්‍ය තේරුම් ගන්න පොඩ්ඩක් ඉන්න ඕන. ඊළඟ මාතෘකාව ලියනවා. හොඳයි? ඊළඟ මාතෘකාව ලියන කෙටි කාලය දීර්ඝ කාලය එතකොට තේරෙයි. right? උදාහරණ ටික ලියන්න පුතේ රත් පෑන. උදාහරණ කියලා රත් පෑන ගන්න ආයි. උදාහරණ කියලා රත් පෑන අතර ගන්න. ගොඩනැගිලි උදාහරණ ලියන්න මොනවද? ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර. ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර. ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර.
ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර. right? හොඳයි. ඔය කෙටි කාලය කියලා වචනයක් අහුණා. ඒක පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනේ ඊළඟ මාතෘකාවට එන්න. ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර. හරිද පුතේ? right. එහෙනම් නිෂ්පාදන ආයතනයක නිපදවන එක සංඛ්‍යාවක් සමග වෙනස් නොවන යෙදවුම් ස්ථාවර යෙදවුම්. right? යනවා ඊට පස්සේ විචල්්‍ය යෙදවුම් ළඟට. ලස්සන යන මාතෘකාව විචල්්‍ය යෙදවුම්. variable inputs. විචල්්‍ය යෙදවුම් variable inputs. විචල්්‍ය යෙදවුම් variable inputs. Yeah. විචල්්‍ය යෙදවුම් variable inputs. මේ අනුපුතේ හොඳට. දැන් අපි බේකරි එකක් සරල තේරුම් ගමු පුතේ. ඕනවට වඩා සංකීර්ණ හිතන්න නැතුව. අපි ගියා බේකරි එකට. ගිහින් ආවා. හදන පාගෙඩි ගානත් එක්ක වෙනස් වෙන්නේ නැති යෙදවුම් මොනවද මෙන්න මේක. ඊළඟට අපි අහනවා හදන පාගෙඩි ගානත් එක්ක නිමවුමත් එක්ක වෙනස් කරන්න වෙන වැඩි කරන්න වෙන යෙදවුම් මොනවද? නිමවුමත් එක්ක හදන පාංගෙඩි ගානත් එක්ක වෙනස් කරන්න වෙන වැඩි කරන්න වෙන යෙදවුම් මොනවද? හදන පාංගෙඩි ගානත් එක්ක වෙනස් කරන්න වෙන යෙදවුම් මොනවද? හදන පාංගෙඩි ගානත් එක්ක වෙනස් කරන්න වෙන යෙදවුම් මොනවද? මෙන්න මේවා. හදන පාංගෙඩි ගානත් එක්ක වෙනස් කරන්න වෙන යෙදවුම් මොනවද? මෙන්න මේවා. අමුද්‍රව්‍ය. හදන පාංගෙඩි ගානත් එක්ක අමුද්‍රව්‍ය වැඩි කරන්න. බේකරි හදන පාංගෙඩි ගානත් එක්ක පිටි සීනි ඊච් ලුණු වැඩි කරන්න. පාංගෙඩි 100ක් හදනවට වඩා පාංගෙඩි 200ක් හදන්න අමුදු පිටියක්. පිටි වැඩි කරන්න. අමුද්‍රව්‍ය. ශ්‍රමය. ශ්‍රමයත් එහෙමයි. නිපදවන ඒකක සංඛ්‍යාව වැඩි කරද්දී ශ්‍රමයත් වැඩි කරන්න. බේකරියට යන මිනිස්සු ගාන වැඩි කරන්න ශ්‍රමය. ඉන්ධන විදුලිය ජලය මෙන්න මේවා වැඩි කරන්නේ. අන්න පුතේ නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් කරන්න වෙන වැඩි කරන්න වෙන යෙදවුම් වලට කියනවා පුතේ නම විචල්්‍ය යෙදවුම්. අපි විචල්්‍ය කියන වචනේම දන්නවනේ වෙනස් කරන්න වෙනවා වෙනස් වෙනවා කියන එකනේ. එහෙනම් කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. right?
ලියන්න යටින් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක රතු පෑන අතර ගන්න පුතේ නිෂ්පාදන ආයතනයක රතු පෑන අතර ගන්න නිමවුම් මට්ටමත් සමග නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටමත් සමග වෙනස් වන යෙදෝ නිෂ්පාදන ආයතනයක රතු පැන ගත්තා නිමවුම් මට්ටමත් සමග වෙනස් වන යෙදවුම් වෙනස් වන යෙදවුම් වෙනස් වන යෙදවුම් වෙනස් වන යෙදවුම් සාමාන්‍ය පෑනින් විචල්්‍ය යෙදවුම් වේ විචල්්‍ය යෙදවුම් වේ විචල්්‍ය යෙදවුම් වේ එන ආයෙ කියන පුතේ මොකක්ද නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටම සමග වෙනස් වන යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. නිෂ්පාදන ආයතනයක නිමවුම් මට්ටම සමග වෙනස් වන යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. රූලා කරලා යන්නේ මේවා කෙටි කාලයේදී මෙන්ම මේවා කෙටි කාලයේදී මෙන්ම මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද දක්නට ලැබේ. මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද දක්නට ලැබේ. මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද දක්නට ලැබේ. right උදාහරණ ලියන්න පුතේ රතු පෑන අරගෙන මොනවද අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය එහෙනම් ඉගෙනු කොට සාරාංශයක් ගහමු. ඉගෙනු පුඩින්ග සාරාංශයක් ගහමු. මොකද සාරාංශය පුතේ නිෂ්පාදන ආයතනයක යෙදවුම් දෙකයි. නිෂ්පාදන ආයතනයක යෙදවුම් දෙකයි. මොකද පුතේ යෙදවුම් දෙක? ස්ථාවර යෙදවුම සහ විචල්්‍ය යෙදවුම.
නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. දැන් ඔබ ලියපු නිර්වචන ඇතුලේ දන්නේ නැති වචන දෙකක් අහුණා. ඔබ ලියපු නිර්වචනය ඇතුලේ දන්නේ නැති වචන දෙකක් අහුණා. මොකද්ද? කෙටි කාලය, දිගු කාලය. හරිද? අන්තිමට ලිව්වා කිව්වා කියන්න මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද දැකිය හැකියි. උදාහරණ ටික ලියමු. මේවා කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදීද දැකිය හැකියි. උදාහරණ ටික ලියමු. පුතා ලියපු නිර්වචනය ඇතුලේ තියෙනවා දන්නේ නැති වචන දෙකක්. මොකක්ද මේ දන්නේ නැති වචන දෙක? කෙටි කාලය සහ දිගු කාලය. නේද? කෙටි කාලය හා දිගු කාලය. හරිද? right. මේ බලන්න වාක්‍ය. අපි යමු කෙටි කාලය හා දිගු කාලය ගැන කතා කරමු. යන්න. right. ලියන්න මාතෘකාව නිෂ්පාදන ආයතනයක කාලය. ලස්සන ඊළඟ මාතෘකාව ලියන්න. නිෂ්පාදන ආයතනයක කාලය. නිෂ්පාදන ආයතනයක කාලය. නිෂ්පාදන ආයතනයක කාලය. නිෂ්පාදන ආයතනයක කාලය. පොඩ සාකච්ඡා කරන්න කලින් පුතේ පොඩි මාතෘකාවක් සටහනක් ලියාගෙන ඉමු. සටහන් කැල් ලියාගෙන ඉමු ඉස්සෙල්ලා. ලියන්න. නිෂ්පාදන ආයතනයක කාලය ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කෙරෙන. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කෙරෙන. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන. යෙදවුම් හා තාක්ෂණය. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය. යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලයයි.
නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලය. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලය. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලය. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලය. රුල කරන්න. එය නිශ්චිත ලිත් වර්ෂයකට හෝ නිශ්චිත ලිත් වර්ෂයකට හෝ නිශ්චිත ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ නිශ්චිත ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ රුල කරලා යන්න. නිශ්චිත ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ නිශ්චිත ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ දින දර්ශනයකට අනුව තීරණය වන්නක් නොවන අතර විවිධ ශේෂ්ත්‍රයන්ට අදාළ තාක්ෂණය මත තීරණය වන්නකි. විවිධ ශේෂ්ත්‍රයන්ට අදාළ තාක්ෂණය මත තීරණය වන්නකි. විවිධ ශේෂ්ත්‍රයන්ට අදාළ තාක්ෂණය මත තීරණය වන්නකි. මම ආයේ වාක්‍ය කියන හොඳට බලන්න පුතේ. දැන් ඔන්ලයින් උගන්වන්න නේද? අපිට යාළුවගෙන් බලලා ලියා ගන්නත් බෑ. මේ 3-4 පාර කියන්නේ ඒකයි පුතේ. හරියටම ලියා ගන්න නෝට් එක. විනාඩියක් පොඩ්ඩක් පරක් වුණාට කමක් නැහැ. එය නිශ්චිත ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ දින දර්ශනයකට අනුව තීරණය වන්නක් නොවන අතර විවිධ නිෂ්පාදන ශේෂ්ත්‍රයන්ට අදාළ තාක්ෂණය මත තීරණය වන්නකි. කොහොමද කියන්නේ? ඒ නිත්‍ය ලිත් වර්ෂයකට හෝ ගිණුම් වර්ෂයකට හෝ දින දර්ශනයකට අනුව තීරණය වන්නක් නොවන අතර විවිධ නිෂ්පාදන ශේෂ්ත්‍රයන්ට අදාළ තාක්ෂණය මත තීරණය වන්නකි. මේ නිසා නිෂ්පාදන ලියන්න කියන්නේ තීරණය වන්නකි. මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය හා ප්‍රමාණය මත
මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය හා ප්‍රමාණය මත මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය හා ප්‍රමාණය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. ආයතනයේ ප්‍රමාණය හා ස්වභාවය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. හරිද? ප්‍රමාණය හා ස්වභාවය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. ආයතනයක් කියන හරියට ලියාගත්තද බලන්න. මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය හා ප්‍රමාණය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය හා ප්‍රමාණය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. හරිද? right. රූල කරලා යන්නේ. ඒ අනුව නිෂ්පාදන ආයතනයක කාලය රූල කරලා යන්න. ඒ අනුව නිෂ්පාදන ආයතනයක කාලය ඒ අනුව නිෂ්පාදන ආයතනයක කාලය ප්‍රධාන කොටස් දෙකකට බෙදී. ඒ අනුව නිෂ්පාදන ආයතනයක කාලය ප්‍රධාන කොටස් දෙකකට බෙදී. ඒ අනුව නිෂ්පාදන ආයතනයේ කාලය ප්‍රධාන කොටස් දෙකකට බෙදී. ලියන දෙක කෙටි කාලය. දෙක දිගු කාලය. දිගු කාලය. දිගු කාලය. හරිද? right. එහෙනම් අපි කරමු කියන ලබන සිකුරාදා විභාග තියෙන නිසා මේ සතිය පුරා බද්දු සහනාධාර උපරිම මිල අවම මිල අධිසැපයුම මිලට ගැනීම ඌණ පූර්ණ ගෙවීම කුෂිකාර්මික ලේස්ථායකරණය කියන ටික පාඩම් කරගන්න. පාඩම් කරන්න බැරි නම් YouTube එකට ගියා වීඩියෝ ටික ආයෙ පිළිවෙලට බැලුවා. හරිද? පාඩම් කරන්න පුළුවන් YouTube බලන්න පුළුවන්. කොහොම හරි වැඩේ කරන්න ඕන. විභාගෙට හොඳට ලකුණු ගන්න පුතේ. මම පුතාට ලබන සැරේ ටියුට් එකේ ඔබට දැන් නිබන්ධන ගොඩක් හම්බ වෙනවා. මේ ලබන මාසේ ටියුට් ටිකත් එක්ක හම්බ වෙනවා රිවිෂන් ටියුට් එකක් හම්බ වෙනවා. විශාල කොට සංඛ්‍යාවක් තියෙන පොතේමයි ලියන්න තියෙන්නේ පුතේ. රිවිෂන් වල ක්‍රමේ තියෙන්නේ ප්‍රශ්න පත්‍ර දෙන්නේ. එහෙම නෙවෙයි. ටියුට් එකේමයි ලියන්න තියෙන්නේ. මම පුතාට ආදර්ශයක් වෙන්නුවොත් මේ තියෙන ඔබේ අක්කට අයියට දීපු ටියුට් එකක්. මෙන්න මේ මොඩල් එක තියෙන්නේ. ටියුට් එකේමයි ලියන්න තියෙන්නේ. නැත්නම් පුතේ මේ එහෙම කරන්න වෙලාවක් නැහැ. ඒක අපහැදිලි. මේ කඩදාසි කෑලි වල පරණ උත්තර ලියලා ඒව අපහැදිලි. රිවිෂන් ටියුට් එකක් හම්බෙනවා. තව හම්බෙනවා පුතේ. බදු සහනාධාර උපරිම මිල අවම මිල සහ ඉල්ලුම සැපයීම පාඩමේ අවුරුදු 20ක පාස් පේපර් ගහපු පාස් පේපර් ටියුට් එකක් හම්බෙනවා. ඊට අමතරව වෙළඳපොළ තත්ත්වවලට අදාළ තව ටියුට් එකක් හම්බෙනවා. ටියුට් 3ක් හම්බෙනවා. තව පේපර් ටිකක් හම්බෙනවා. ඔන්න දැන් ඔබට වේගවත් කරලා තියෙන වැඩ ටික. හරිද? right. එහෙනම් ඔන්න නිෂ්පාදන ආයතනයක කාලය ගැන අපි කතා කරන්නේ. කාල දෙකකට බෙදෙනවා. මොකක්ද මේ කාල දෙක? කෙටි කාලයයි දිගු කාලයයි. පුතේ සාමාන්‍යයෙන් කෙටි කාලය හා දිගු කාලය කියලා කියන්නේ ඔය අවුරුද්දට වැඩි සහ අවුරුද්දට අඩු කියන පදනම. සාමාන්‍යයෙන් කෙටි කාලය දිගු කාලය කියලා කියන්නේ අවුරුද්දට වැඩි සහ අවුරුද්දට අඩු කියන
පදනම. දැන් ඔබ දන්නවනේ අර ගිනුම් කරණයේදී නේද? ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා කියනවනේ. නේද? එතනදී අවුරුද්දට අඩු නම් කෙටි කාලය. නේද? අපි කරන ජංගම වගකීම් නේ? right. අවුරුද්දට වැඩි නම් අපි කියනවා ජංගම නොවන වගකීම් නැත්නම් අපි කියනවා දිගු කාලින වගකීම්. අනිත් හැමතැන්වලම වගේ කෙටි කාලයක් කියන්නේ අවුරුද්දට අඩුයි, දිගු කාලයක් කියන්නේ අවුරුද්දට වඩා වැඩි. හැබැයි පුතේ මෙතන මේ කෙටි කාලය කියන්නේ එහෙම කාලය පදනම් කරගෙන බෙදපු එකක් නෙවෙයි. මෙතන මේ කෙටි කාලය දිගු කාලය කියලා කියන්නේ එහෙම කාලය පදනම් කරගෙන කරපු එකක් නෙවෙයි. මාර නෝට් එකට දීලා ඇති. ලිත් වර්ෂ, ගිණුම් වර්ෂ, දින දර්ශන පදනම් කරගෙන කරපු එකක් නෙවෙයි. මෙතන මේ කෙටි කාලය දිගු කාලය කියන්නේ එහෙම පදනමක් නෙවෙයි. එහෙනම් දැන් අපි කෙටි කාලය දිගු කාලය අනුමාත්‍රිකා වශයෙන් අරගෙන කතා කරමු. මම මුලින්ම කිව්ව මොකක්ද? මෙතන මේ කෙටි කාලය දිගු කාලය කියලා කියන්නේ අවුරුද්දට වැඩි අවුරුද්දට අඩු වගේ පදනමක් නෙවෙයි. ඒක මතක තියාගන්න. right? අපි එහෙනම් අනුමාත්‍රිකාරන් සාකච්ඡා කරමු. ලියන අනුමාත්‍රිකාව අපේ කෙටි කාලය. මම බෝඩ් එක දෙකට බෙදුවා. කෙටි කාලය. කෙටි කාලය. අනුමාත්‍රිකාව දැන් කෙටි කාලය. short runs. Short runs. Right. ලස්සලයන් කෙටි කාලය short runs. කෙටි කාලය short runs. right? ඒ කියන්නේ මෙන්න මේකයි. කෙටි කාලය short runs. කෙටි කාලය short runs. මෙන්න මෙහෙම කියනවා. පුතේ මේ නිෂ්පාදන ආයතනයක මෙන්න මේ ස්ථාවර යෙදවුම් ටික නොවෙනස්ව තියාගන්න. දැන් අපි දන්න මොනවද ස්ථාවර යෙදවුම් කියන්නේ? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ටික නොවෙනස්ව තියාගන්න. මොනවද ස්ථාවර යෙදවුම් කිව්වේ? මෙන්න මේ ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි නේ මේ ගොඩනැගිල්ල මේ භූමිය ටික භූමිය පර්චස් 10 යන්ත්‍ර 50 ස්ථාවරව තියාගන්න. මේවට අපි නමක් කිව්වා මොකද්ද පුතේ නම? ස්ථාවර යෙදවුම්. ස්ථාවර යෙදවුම් ටික ස්ථාවරව තියාගෙන විචල්‍ය යෙදවුම් විතරක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා පුතේ නමක් කෙටි කාලය. මතකයි කෙටි කාලය. එහෙනම් ඔන්න පටන් ගත්ත වැඩේ මොකක්ද?
කෙටි කාලය කියන්නේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් වැඩි කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා කෙටි කාලය. එහෙනම් මේ බේකරියේ මිනිස්සයා පුතේ ගොඩනැගිල්ලයි යන්ත්‍ර ටිකයි භූමියයි ඒ ටික ස්ථාවරව තියාගෙන ගොඩනැගිල්ලයි යන්ත්‍ර ටිකයි පර්චස් 10යි ස්ථාවරව තියාගෙන මේකට දාන ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය කියන විචල්්‍ය යෙදවුම් විතරක් වැඩි කරමින් කටයුතු කරන කාලයට කියන නමක් මොකක්ද ඒ කියන්නේ? කෙටි කාලය. හරිද? එහෙනම් මොකද කියන්නේ? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තියාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරමින් කටයුතු කරන කාලය කෙටි කාලය. නිෂ්පාදකයා ගොඩනැගිල්ල වෙනස් කරන්නේ ස්ථාවරයි. භූමිය වෙනස් කරන්නේ ස්ථාවරයි. ගොඩනැගිල්ල භූමිය යන්ත්‍ර 50 වෙනස් කරන්නේ ස්ථාවරයි. අන්න ඒ ටික ස්ථාවරව තියාගෙන මේකට යවන ශ්‍රමය අමුද්‍රව්‍ය ඉන්ධන විදුලිය ජලය කියන ශ්‍රමය අමුද්‍රව්‍ය ඉන්ධන විදුලිය ජලය කියන හරිද? විචල්්‍ය යෙදවුම් විතරක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා කෙටි කාලය. කෙටි කාලය. මම දිගු කාලය කියලා දාන්න නේද? කවන්නේ නැහැ. වෙන වෙනම ලියනවනේ. දිගු කාලය කියන්නේ මෙන්න මේකයි. මම එකක් දියන්නේ. දිගු කාලය. Short runs, long runs. You know the short runs and long runs. Sport meet season. Long run. Right? Long run මතකයි. Short run, long run මතකයි වගේ නේද? යන්න. දිගු කාලය long run. පුතේ මොකක්ද මේ දිගු කාලය කියලා කියන්නේ? පුතේ දිගු කාලය කියලා කියන්නේ මෙන්න මේකයි. මොකක්ද? මෙන්න මේ නිෂ්පාදකයා කෙටි කාලේ ස්ථාවරව තියාගත්ත දේවල් තියෙනවනේ. මොනවද? ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි. අන්නේ ස්ථාවරව තියාගත්ත යෙදවුම් වැඩි කරන මෙන්න තිබුණේ මොකක්ද? ඔන්න තිබෙන එක යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි ඕනේ තිබුණේ ගොඩනැගිල්ල. මෙයා තව ගොඩනැගිල්ලක් ගහනවා. අන ආයතනයේ පරිමාණය වැඩි කළා. ඒකට තව යන්ත්‍ර 30ක් ගෙනත් දැම්මා. හරිද? අන්න තවත් ගොඩනැගිල්ලක් ගැහුවා. තව කර්මාන්තශාලාවක් ගැහුවා. ඒකට තව යන්ත්‍ර 50ක් ගෙනත් දැම්මා. ඉඩමත් වැඩි කළා. තව පර්චස් 25ක් ගත්තා. ඔන්නෝම පුතේ අර කෙටි කාලය තුල ස්ථාවරව තියාගත්ත සාධක වැඩි කරන්න ගත්තම අන්න වැඩි කරනවත් එක්කම ආයතනයට උදා වෙනව මොන කාලයද පුතේ? දිගු කාලය. එහෙනම් කෙටි කාලය තුල ස්ථාවරව තියාගත්ත සාධක වැඩි කරනවත් එක්කම ආයතනයට උදා වෙනවා පුතේ මොන කාලයද? දිගු කාලය. හරිද? දිගු කාලය. මොකක්ද කරන්නේ? කෙටි කාල ස්ථාවර වෙච්ච සාධක දෙක මොකක්ද?
වැඩි කරගන්න බැරුව තිබු සාධක ටික මොකක්ද? සාධක ටික මොකක්ද? ගොඩනැගිල්ල, භූමිය, යන්ත්‍ර. අන්න දිගු කාලෙදී පුතේ ගොඩනැගිල්ල කියන සාධකය වැඩි කරා. ගොඩනැගිලි ගෙවුවා. ගොඩනැගිලි ඉදි කරා. ඒවට අවශ්‍ය යන්ත්‍ර ගත්තා. භූමිය වැඩි කරා. අන්න පුතේ ඒ විදියට කෙටි කාලේ තිබිච්ච යෙදවුම් වැඩි කරනවත් එක්කම ආයතනයේ උදා වෙන මොන කාලෙද? දිගු කාලේ. පුතේ දැන් යන්ත්‍රත් වැඩි කළා, ගොඩනැගිලිත් වැඩි කළා, භූමියත් වැඩි කළා. මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය වැඩි කරනවා. මොකද වෙන්නේ? ගොඩනැගිලි වැඩි කරනවා, යන්ත්‍ර වැඩි කරනවා, භූමිය වැඩි කරනවා. මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය වැඩි කරනවා. දිගු කාලෙදී පුතේ ස්ථාවරය කියලා කිසිම යෙදවුමක් නැහැ. තියෙන සියලු යෙදවුම් වැඩි කරන යෙදවුම් හෙවත් විචල්්‍ය යෙදවුම්. වැඩි කරන යෙදවුම් හෙවත් මොනවද? විචල්්‍ය යෙදවුම්. හරිද? මම දැන් නිර්වචන දෙකම කියනවා. හොඳට බලන්න. අපිට කාල දෙකක් අහු වුණා. මොකද්ද කාල දෙක? කෙටි කාලයයි දිගු කාලයයි. හරිද? දිගු කාලය. කෙටි කාලයයි දිගු කාලය. මොකද්ද පුතේ දිගු කාලය කියන්නේ? මොකද දිගු කාලයයි කෙටි කාලයයි කියලා කිව්වේ? මෙන්න මෙහෙම හැදේ. නිෂ්පාදකයෙක් ස්ථාවරයේදෝම් ස්ථාවරව තියාගෙන විචල්්‍යයේදෝම් විතරක් වැඩි කරන කාලට කියනවා කෙටි කාලය. ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි තියාගෙන අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය වෙනස් කරමින් කටයුතු කරන කාලට කියනවා කෙටි කාලය. පුතේ මෙන්න මේ කෙටි කාලය තුල තියාගත්ත යෙදවුම් හරිද? වැඩි කරනවත් එක්ක ගොඩනැගිලි වැඩි කරනවා, අමුද්‍රව්‍ය ගොඩනැගිලි වැඩි කරනවා, යන්ත්‍ර වැඩි කරනවා, භූමිය වැඩි කරනවා. වැඩි කරනවත් එක්කම උදා වෙනවා පුතේ ආයතනයට මොන කාලෙද? දිගු කාලය. හරිද? මම උදාහරණයක් ගන්න දෙන්න. ඔන්න මේ බේකරියේ මිනිස්සයා හරි ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමියක් කර 10යි තියාගෙන නිෂ්පාදන කටයුතු කරා අවුරුදු 3ක්. අවුරුදු 3ක් ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි. අවුරුදු 3ක් වැඩ කරා. 4 වෙනි අවුරුද්දේ ආරම්භෙදි තමයි පුතේ අලුතෙන් ගොඩනැගිල්ලක් ගහලා යන්ත්‍ර ටිකක් ගත්තා. එන මං අහනවා පුතාගෙන් මෙයාගේ කාලය විදමු. පළවෙනි අවුරුදු 3 මොන කාලෙද? කෙටි කාලය. 3 වෙනි අවුරුද්දෙන් පස්සේ දිගු කාලය. එහෙනම් මේ නිෂ්පාදකයාට දිගු කාලය උදා වුණේ කවද්ද? 4 වෙනි අවුරුද්දේ. තව තේ ෆැක්ටරියක් තිබුණා. එක ගොඩනැගිල්ලයි තේ අමරණ යන්ත්‍ර 10යි භූමිය පර්චස් 50යි. එක ගොඩනැගිල්ලයි භූමිය පර්චස් 50යි තේ අමරණ යන්ත්‍ර 10යි. එයා අවුරුදු 8ක් ඒ විදියට නිෂ්පාදනය කළා. 9 වෙනි අවුරුද්දේ පුතේ යා මොකක්ද කළේ? තව ගොඩනැගිල්ලක් ගෙවුවා. ඒකට යන්ත්‍ර ටිකක් ගෙනත් බෑ. භූමියත් වැඩි කළා. අන්න පුතේ එයාට දිගු කාලේ උදා වුණේ කවද්ද? අවුරුදු 8ක් කෙටි කාලේ. දිගු කාලේ උදා වුණේ මොන අවුරුද්දේද? 9 වෙනි අවුරුද්දේ. තව නිෂ්පාදකයෙක් ඉන්නවා. එයාට සල්ලිකාරයෙක්.
එයා ඒ ගොඩනැගිල්ල යන්ත්‍ර 50යි භූමියේ තියාගෙන වැඩ කළේ මාස 8යි. මාස 7යි. මාස 7යි. 7 වෙනි මාසේ යා ගොඩනැගිලි ගැහුවා යන්ත්‍ර වැඩි කළා. එයාට දිගු කාලෙ උදා වුණේ කවද්ද? මාස 7ක් කෙටි කාලේ 8 වෙනි මාසේ දිගු කාලේ. පැහැදිලිද? 8 වෙනි මාසේ මොන කාලද? දිගු කාලේ. එහෙනම් පුතේ දිගු කාලේ උදා වුණේ මොන මාසෙද? 8 වෙනි මාසේ. එහෙනම් පැහැදිලි පුතේ මම උදාහරණ තුනක් ගත්තනේ. පළවෙනි නිෂ්පාදකයාට දිගු කාලේ උදා වුණේ 4 වෙනි අවුරුද්දේ. දෙවෙනි උදාහරණ නිෂ්පාදකයාට දිගු කාලේ උදා වුණේ 8 වෙනි 9 වෙනි අවුරුද්දේ. තුන්වෙනි උදාහරණ නිෂ්පාදකයාට දිගු කාලේ උදා වුණේ 8 වෙනි මාසේ. එහෙනම් මේ දිගු කාලේ කෙටි කාලේ කියලා බෙදෙන්නේ කාල පදනමකින් නෙවෙයි. අවුරුද්දට වැඩි අඩු කියලා පදනමකින් නෙවෙයි. ස්ථාවරයේ දෝම් ස්ථාවරව තියෙන තාක්කල් කෙටි කාලය. ස්ථාවරයේ දෝම් ස්ථාවරව තියෙන තාක්කල් කෙටි කාලය. ස්ථාවරයේ දෝම් වැඩි කරනවත් එකම මොන කාලෙද? දිගු කාලය. පුතේ කෙටි කාලේ යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. මොකක්ද? ස්ථාවර යෙදවුම්, විචල්්‍ය යෙදවුම්. ස්ථාවර යෙදවුම්, විචල්්‍ය යෙදවුම්. හැබැයි පුතේ දිගු කාලේ ස්ථාවරය කියලා එකක් නෑ. ගොඩනැගිලියන් සූත්‍රات වැඩි කරනවා, අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලියක් වැඩි කරනවා. දිගු කාලේ තියෙන මොන යෙදවුම්? විචල්්‍ය යෙදවුම්. පුතේ දැන් ඔන්න ඕක පැහැදිලි කරන්න මෙන්න මේ සටහන දාගත්තන හොඳටම ප්‍රමාණවත් නේද? නිර්වචන ලියන්න කලින් අපි නිර්වචන ලියන්න කලින් පුතේ ලස්සන්ට මේ සටහන දාගන්න. ලස්සන මේ සටහන දාගන්න.
හරි. දැන් නිර්වචන වලට යමු පුතේ. දැන් මම නිර්වචනය කරනවා. මේ බලන්න. කෙටි කාලය කියන්නේ මෙන්න මේක පුතේ. මෙන්න මම කියපු කෙටි කාලය කියන්නේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලයට කියනවා මොන කාලයද පුතේ? කෙටි කාලය. හරි සෝ. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක ස්ථාවරව තියාගෙන ගොඩනැගිල්ල යන්ත්‍ර ටික භූමිය ස්ථාවරව තියාගෙන විචල්්‍ය යෙදවුම් විතරක් වැඩි කරමින් කටයුතු කරන කාලයට කියනවා කෙටි කාලය. නිෂ්පාදකයා පුතේ අර කෙටි කාලේ තියාගත්ත ස්ථාවර යෙදවුම් ටික වැඩි කරනවත් එක්කම උදා වෙනව මොන කාලෙද? දිගු කාලේ. හැබැයි දිගු කාලේ ස්ථාවරය කියලා මොනවත් නැහැ. ගොඩනැගිලි වැඩි කරනවා, යන්ත්‍ර වැඩි කරනවා, භූමිය වැඩි කරනවා, අමුද්‍රව්‍ය ඉන්ධන ශ්‍රමය වැඩි කරනවා. දිගු කාලේ පුතේ සියලු යෙදවුම් වැඩි කරනවා. දිගු කාලේ ස්ථාවරය කියලා මොකුත් නැහැ. සියලු මොන යෙදවුම්ද? විචල්්‍ය යෙදවුම් විතරයි. Right? I believe. Left getting. කෙටි කාලය යනු. කෙටි කාලය යනු. මේක ලස්සනට කොටු කරන්න පුතේ හොඳේ. කෙටි කාලය යනු. කෙටි කාලය යනු. කෙටි කාලය යනු. රතු වෙන අතර ගන්න. යන්න. නිෂ්පාදන ආයතනයක කෙටි කාලය යනු. නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන කෙටි කාලය යනු රතු පැන ගන්න අතට කෙටි කාලය යනු රතු පැනට ගන්න නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන කෙටි කාලය යනු නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය. විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය. විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය. හරිද? right. මම ආයි කියනවා පුතේ නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය. කෙටි කාලය යනු නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන
විචල්්‍යයතුන් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයයි. රුල කරන්න. නැතහොත් සමාන පැරින් නැතහොත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනින නැතහොත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනින නැතහොත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදව් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. හරිද? right. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. ආයි රුලක් කරන්න. රුල ඇරලා ලියන්න. එතකොට පැහැදිලි නෝට් එක. රුලක් කරන්න ලියන්න. කෙටි කාලය තුලදී කෙටි කාලය තුලදී කෙටි කාලය තුලදී කෙටි කාලය තුලදී රතු පෑන අතර ගන්න පුතේ. කෙටි කාලය තුලදී රතු පෑන අතර ගන්න. ස්ථාවර යෙදවුම් හා කෙටි කාලය තුලදී ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් කෙටි කාලය තුලදී ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් කෙටි කාලය තුලදී ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් යෙදවුම් වර්ග දෙකක් දක්නට ලැබේ. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් යෙදවුම් වර්ග දෙකක් දක්නට ලැබේ. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් යෙදවුම් වර්ග දෙකක් දක්නට ලැබේ. ඇත්ත නේද? කෙටි කාලය තුලදී ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වශයෙන් යෙදවුම් වර්ග දෙකක් දක්නට ලැබේ. මේ බලන්න. මේ බලන්න කොහොමද? කෙටි කාලේ තමයි ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම් කියලා දෙකක් තියෙන්නේ. දිගු කාලේ මොන යෙදවුම්ද විතරයිද පුතේ තියෙන්නේ? විචල්්‍ය යෙදවුම් විතරයි. දිගු කාලේ තියෙන මොන යෙදවුම් විතරයිද පුතේ? විචල්්‍ය යෙදවුම් විතරයි. තේරුණාද? right. රුල කරලා යන්න. කෙටි කාලය තුලදී කෙටි කාලය තුලදී කෙටි කාලය තුලදී
කෙටි කාලය තුලදී ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි කෙටි කාලය තුලදී ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන ස්ථාවර සාධක නොවෙනස් තබාගෙන කෙටි කාලය තුලදී ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි කෙටි කාලය තුලදී ගොඩනැගිලි යන්ත්‍ර භූමිය වැනි ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන ස්ථාවර යෙදවුම් පමණක් ස්ථාවර යෙදවුම් නොවෙනස් තබාගෙන අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය වැනි අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය වැනි විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරයි. අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය වැනි විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරයි. අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය වැනි විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරයි. හරිද? right. විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරයි. අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය වැනි විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරයි. right. අවම වශයෙන් එක් සාධකයක් වත් අවම වශයෙන් එක් සාධකයක් වත් ස්ථාවරව පවතී නම් අවම වශයෙන් එක් සාධකයක් වත් ස්ථාවරව පවතී නම් අවම වශයෙන් එක් සාධකයක් වත් ස්ථාවරව පවතී නම් අවම වශයෙන් එක් සාධකයක්වත් 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 ස්ථාවරව පවතී නම් එම නිෂ්පාදකයා අවම වශයෙන් එක් සාධකයක්වත් ස්ථාවරව පවතී නම් එම නිෂ්පාදකයා කෙටි කාලයේ පසු අවම වශයෙන් එක් සාධකයක්වත් ස්ථාවරව පවතී නම් එම නිෂ්පාදකයා කෙටි කාලයේ පසු අවම වශයෙන් එක් සාධකයක්වත් ස්ථාවරව පවතී නම් එම නිෂ්පාදකයා කෙටි කාලයේ පසු
කෙටි කාලයේ පසු. හරිද? යා. හොඳයි. කෙටි කාලයේ පසු. හරි පුතේ? right. then 8:30 වෙලාව 9:30 වෙනකම් ඉන්ටර්වල්. ප්‍රශ්න දැන් ආයි පන්තිය පටන් ගන්න 9:30ට. ප්‍රශ්න තියෙන ළමයි ඔහොම ඉඳලා ප්‍රශ්න අහන්න. දැන් පුතාට වීඩියෝ මම මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හදනවා. හරිද? මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හදනවා. හරිද? දැන් පුතාට මයික් ඔන් කරන්න පුළුවන්. දැන් මෙච්චර වෙලා උගන්වපු අය ප්‍රශ්නයක් තියෙනම් අහන්න.